ओम शांति 2021 දෙසැම්බර් මාස 6 වන දින උදෑසන මුරලි බාප් දාදා මදුබන් මුරලි සාරය සුමිහිරි දරුවනි ඔබ පරිත්‍යාග කර ඇති දෙයක් කිසිවිටක ආපසු නොගන්න ඔබ ඒ ආපසු ගන්නේ නම් ආශිර්වාද ලැබෙනවා වෙනුවට ඔබට සාප වෙයි. ප්‍රශ්නය ඕනෑම එරෙහිවීමකට මුහුණ දීම සඳහා ඔබට තිබිය යුතු ස්ථීර විශ්වාසය කුමක්ද? පිළිතුර ඔබට පරමාත්ම දෙවියන් හමු වී ඇති බවත් ඔහු සිහි කිරීමෙන් ඔබගේ පාපයන් දුරු කර ලෝකේ ආධිපත්‍ය හිමි කරගත යුතු බව යන විශ්වාසය ඔබට තිබේ නම් සියලු විරුද්ධවාදීකම් අවසන් වී ඕනෑම දෙයකට මුහුණ දීමට ඔබට බලය තිබේ. විශ්වාසය මදවන විට ව්‍යාකූලත්වයක් ඇති වෙයි. එවිට එවන් අය ඥානය හැරගොස් භක්තියේ නියැලෙයි. ගීතය ඔබ හමුවීමෙන් අපට මුළු ලෝකම ලැබී ඇත. අහස පොළව සියල්ල අප සතුයි. ඕම් ශාන්ති. මේ ගීතයට සවන් දෙන්නේ කවුද? ඔය දරුවන් ඒට සවන් දෙන අතර ඔබට එහි අර්ථද වැටහෙයි. එයට සවන් දෙන සියලුම මිනිසුන්ද ලෝකයේ අධිපතියන් වෙයි. ಭಾರತයේ සියලුම මිනිසුන් අපේ ಭಾರತයේයි ප්‍රවසනසේ එහිදීද සියලුම රජවරු රජිනියන් සහ පුරවැසියන් තමන් ලෝකයේ අධිපතියන් බව සලකයි. යුරෝපීයයන් පැමිණී විට ඔවුන්ද පැවසුවේ ඔවුන් හින්දුස්ථානයේ අධිපතියන් බවයි. එකල හින්දුස්ථානයේ ජීවත් වුණු අය ඔවුන් හින්දුස්ථානයේ අධිපතියන් බව නොකීහ. ඔවුන් වහලුන් විය. මුළු රාජධානියම බ්‍රිතාන්‍යයන් සතු විය. පසුව රාවණ අපගේ රාජධානියේ භාග්‍ය උදුරාගත්හ. අපට දැන් අපගේ රාජධානිය ආපසු අවශ්‍යයි. මෙය විදේශ රාජධානියකි. මෙසේ ගයයි දුර ඈත දේශයේ වැසියා. ඔබ දැන් නැවතත් ඔබගේ රාජධානිය හිමි කරගන්නවා. ඔබ වෙනත් කෙනෙක් වෙනුවෙන් සටන් කරන්නේ නැත. ඔබ සෑම දෙයක්ම කරන්නේ Taman වෙනුවෙනි. එම හමුදාව සටන් කරන්නේ ඔවුන්ගේ ජනාධිපති හෝ අගමැති වෙනුවෙනි. ඔවුන් වැදගත් මිනිසුන්ය. ඔවුන්ට ඉතා හොඳ කෝල්මත් භාවයක් තිබෙන අතර දැන් පවා පවසන්නේ අපගේ ಭಾರತය. කෙසේ වෙතත් මෙම රාජධානිය ඔවුන්ගේ නොවන බව ಭಾರತයේ ජනතාව නොදනී. මෙය රාවණගේ රාජධානිය වන අතර අප එහි ජීවත් වනවා. රාමාගේ රාජධානියේදී මෙය විදේශ රාජධානියක් කියා අප නොකියයි. අප දැන් මුළු ಭಾರತය පුරාම රාවණගේ රාජධානියයි. රාම රාජ්‍ය දේවතාවන්ගේ රාජධානිය පැවතුණු නමුත් එය තවදුරටත් නොමැත. ඔබ නැවතත් වසර 5000කට පසුව ඔබගේ රාජධානිය හිමි කරගන්නා බව ඔබ දන්නවා. කාගෙන්ද? පියාගෙන්.
උත්තරීතර ජීවාත්මයෙන් ඔබ රාමා ගැන කතා කරන විට මිනිසුන් අවුලට පත්වනවා. මේ නිසා අසීමිත යැයි කීම වඩාත් හොඳය. පියා යන වචනය ඉතා මිහිරිය. පියා ඔබට ඔබගේ උරුමය සිහිගන්වයි. ඒකායන පියා හැර අන් සියලු දේ අමතක කළ යුතුයි. ජීවාත්ම වන අප පියාගෙන් අපගේ උරුමය හිමි කරගන්නවා. පියා පැමිණ ඔබව ජීවාත්ම අවධානයට පත් කරවයි. මා ජීවයකි. ජීවාත්මය වන මා ඊතා කුඩාය. බොහොම සියුම්ය. උපත් 84කට මා තුල චරිත කොටසක් පටිගත වී තිබේ. රළු බුද්ධි ඇති මිනිසයන් මෙය නොදත් අතර ඔවුන්ට මෙය විස්තර කළ නොහැක. අප බාබාගෙන් අපගේ උරුමය හිමි කරගන්නවා. එය ඊටා පහසුයි. නමුත් මායා ඔබට අමතක කරවයි. ඔය දරුවන් උත්සාහ දැරිය යුත්තේ මේ නිසාය. මෙහිදී ආයුධ හෝ බෝම්බ පිළිබඳ ප්‍රශ්නයක් නැත. තවද ඔබට අභ්‍යාස ආදිය ඉගෙන ගැනීමට අවශ්‍ය නොවන අතර ඔබ අතට කිසිම ග්‍රන්ථයක් ගත යුතු නැත. ඔබ කල යුත්තේ පියා සිහිපත් කිරීම පමණයි. පියා ඔබට කියන සෑම දෙයක්ම ධාරණය කරගන්න. අපගේ රාජධානියේ වාග්ය හිමි කරගන්නවා. නාටකයක නළුවන් ඔවුන්ගේ චරිත කොටස් අවසන් කර ඇඳුම් මාරු කර ආපසු නිවසට යනසේම මෙම නාටකය අවසන් වීමට ඉතා ආසන්න බව ඔබගේ බුද්ධියේ තිබේ. අප දැන් අශාරීරික වී ආපසු නිවසට යා යුතුයි. අප සෑම වසර 5000කට වරක් අපගේ චරිත කොටස් රඟපානවා. අප චක්‍රයෙන් භාගයක් පාලනය කරන අතර ඉන්පසුව චක්‍රයෙන් භාගයක් වහලුන්වනවා. ඔය දරුවන්ට වැඩි අපහසුතාවයක් නොදෙයි. ඔබගේ බුද්ධිය තුල තිබිය යුත්තේ සිහිපත් කිරීම පමණයි. හැකි පමණින් උත්සාහ දරා මෙය අමතක නොකරන්න. නාටකය දැන් අවසන් වනවා. ඉතිරි වී ඇති කාලය ඉතා කෙටි අතර අපි ආපසු ගෙදර යා යුතුයි. තමන්ටම මෙම දේවල් ගැන කතා කරමින් සිටින අතර ඔබ පිවිතුරු වී ඉන්පසුව ආපසු නිවසට යයි. ඔබ කෙතරම් බාබා සිහි කරන්නේද කියා ඔය සෑම දරුවෙක්ම දන්නවා. ඔබ දින වාර්තාවක් ලිව්වත් නැතත් ඔබ දවස පුරා කළේ කුමක්ද කියා ඔබගේ බුද්ධියේ තිබේ. ව්‍යාපාරිකයන් රාත්‍රියේ ඔවුන්ගේ ආදායම පරීක්ෂා කරන සේම මෙයද ව්‍යාපාරයකි. රාත්‍රියේ නිින්දට යන්නට පෙර ඔබ මුළු දවස පුරාවට කෙතරම් පියාව සිහි කළාද? එමෙන්ම ඔබ කී දෙනෙකුට පියාගේ හැඳින්වීම ලබා දුන්නේද කියා පරීක්ෂා කර බලන්න. දක්ෂ කෙනෙකුගේ ව්‍යාපාරය හොඳින් කෙරීගෙන යයි. කෙනෙක් මෝඩ නම්
ඔහුගේ ව්‍යාපාරයද එවැනි වෙයි. මෙහි ඔබ ආදායමක් ඉපැයිය යුතුයි. පියා සරලව පවසන්නේ මා සිහි කරන්න. එමෙන්ම චක්‍රය සිහි කරන්න. එවිට ඔබ ලෝකයේ පාලකයන් වෙයි. මෙහි ඔබට වමනාවට වඩා ආශාවන් නොතිබිය යුතුයි. බොහෝ ආශාවන් ඇති ධනවත් මිනිසුන් මෙන් ගැමි ජනතාවට එතරම් ආශාවන් නැත. සමහර දුප්පත් මිනිසුන් ඔවුන්ගේ දුගී කමේදී වුවත් සතුටින් සිටී. ඔවුන් සාමාන්‍ය චපාති කෑමට පුරුදු වී සිටී. ධනවත් මිනිසුන්ට බොහෝ ආශා තිබේ. දරුවන් ඔවුන්ගේ දෙමව්පියන්ට පවා කරදර කරයි. බාබාට මෙම අත්දැකීම් තිබේ. දුප්පත් මිනිසුන් වෙනුවෙන් ඔහුට අනුකම්පාවක්ද තිබේ. ධනවත් පුද්ගලයෙක් මෙම දැනුමට සවන් දෙන බව දුප්පත් මිනිසුන් දුටු විට ඔවුන්ටද පැමිණ සවන් දීමට වුවමනා වෙයි. බාබා බොහෝ පින්තූර සාදවාගෙන තිබේ. ඔබගේ සමහරු පවසන්නේ ඔබට සේවය කිරීමට අවශ්‍ය බවයි. බාබා පවසන්නේ ප්‍රථමයෙන් දක්ෂ වී ඉන්පසුව සේවයට යන්න. මන්ද මෙකල භක්තියද ඊටා බලවත්ය. එක අතකට ඔබ ඔවුන්ට විස්තර කරන අතර අනෙක් අතට ඔවුන් තම ගුරුලා ළඟ සිර වී සිටී. ඔබ භක්තියේ නොයේදී ඵල ලබා ගන්නේ කෙසේද? කෙනෙකුට දෙවියන් හමුවන්නේ භක්තියේ යෙදීමෙනි කියමින් ඔවුන්ගේ ගුරුන් ඔවුන්ව බිය ගන්නවායි. ප්‍රථමයෙන් ඔබ ඥානෙහි ස්ථීර විය යුතු අතර ඔබට පරමාත්ම දෙවියන් හමු වී ඇති බවත් ඔහු මෙසේ කියන බවට ඔබ තුල සම්පූර්ණ විශ්වාසය තිබිය යුතුයි. මා සිහි කරන්න. එවිට ඔබගේ පාපයන් දුරු වී යයි. මෙම විශ්වාසය බොහෝ ස්ථීර වූ විට පමණයි ඔබට ඕනෑම කෙනෙකුට මුහුණ දීමට හැකිවන්නේ. මිනිසුන් ඔබට විරුද්ධ වනවා පමණයි. අප එකක් පවසන අතර ඔවුන් තව එකක් පවසයි. මිනිසුන් ගොස් එක් හෝ තව දෙයකට සවන් දෙන විවිධ ඇදහිලි සහ නිකායන් ලෝකයේ තිබේ. ඔවුන් ගීතාවේ විවිධ අර්ථ නිරූපණ ඉදිරිපත් කරන අතර එබැවින් මිනිසුන් ඒවා තුල සිර වෙයි. ගෘහවාසීන්ට පාපයේ නොගැලෙන්නට කියා සන්‍යාසීන් කිසි විටක නොකියයි. ඔවුන් කෙනෙකුට පාපයේ නොගැලෙන්නට පැවසුවත් ඉන් කුමක් සිදුවේද? ඔවුන්ට කිසිම අරමුණක් හෝ ඉලක්කයක් නැත. වැරදි මාර්ග පෙන්වා දෙන බොහෝ මිනිසුන් ලෝකයේ සිටී. නිවැරදි මාර්ගයේ පෙන්වන අය සිටින්නේ ඉතා සුළුවෙනි. ඔවුන් බොහෝසේ මායාවෙන් පාරකයි. පිවිතුරු වන බවට ඔවුන්ගේ හදවත් පවසන නමුත් මායා ඔවුන්ගේ බුද්ධි ඉවතට හරවයි. ඇය බොහෝ නරක සිතුවිලි ගෙනෙයි. මායා බොහෝ සටන් කරයි. ඔබ ගමන් කරන අතර බොහෝ කුණාටු පැමිණෙයි. කිසියම් පාපයක නරක භූතයෙක් ඔබ තුල තිබේ නම් ඔබගේ යටිසිත දිගටම වද දෙනු ඇත. ඔබ මිනිසුන්ට කෝපේ පරිත්‍යාග කිරීමට පවසා ඔබ දිගටම කෝපවන්නේ නම්
ඔවුන් ඔබට මෙසේ කියනු ඇත. ඔබ කෝප වනවා නම් ඔබ අපට මෙහිම කියන්නේ කොහොමද? එබැවින් කෝපය අතහැරිය යුතුයි. කෙනෙකුට රහසේ කෝප විය නොහැක. කෝපයේදී බොහෝ හඬ මතුවෙයි. ඔවුන් එකිනෙකා සමග ගැටුම් ඇති කරගනී. ඔවුන් එකිනෙකාට අපහාසද කරගනී. කෝපය නැමැති නරක භූතයාව ඔවුන්ට ඉවත් කර ගැනීමට නොහැකි බව බාබා දකී. ඇතැමුන් බාබා ඉදිරියේ සිටියදී පවා කෝප වෙයි. කෝපය නැමැති නරක භූතයා බොහෝ දෙනෙක් තුළට ඇතුළු වන අතර එය ඉතා නරකයි. එය දිගින් දිගටම ඔබට කරදර කරයි. එවිට බාබා සෙනෙහසින් විස්තර කරයි. ඔබ බාබාගේ නමට අපහාස කරන්නේ නම් ඔබ තමාගේ තත්වය පවා විනාශ කරගනී. ඔබ පාපයන් පහ බාබාට පරිත්‍යාග කර ඇති බව කියයි. එබැවින් ඔබ එය ආපසු ගන්නේ ඇයි? ඔබ නැවතත් කෝපවන්නේ නම් දශාවන්ගේ ග්‍රහණය ඉවත් නොවේ. එවිට කෝපය එන්නම වැඩි වෙයි. පියාගේ ආශිර්වාද ලැබෙනවා වෙනුවට ඔබට සාප වෙයි. මන්ද ධර්මරාජ්ද සිටින්නේ පියා සමගයි. මෙයත් නාටකයේ නියම වී ඇත. කෝප වීම පාපයක්ද වෙයි. පාපයන් පහ ඇති අයට පාපාත්මයයි කියයි. ස්වර්ණමය යුගයේ සැවම පුණ්‍ය ආත්මයි. ඒ කිසිවෙක් පාපයක් කරන්නේ නැත. දැන් සෑම කෙනෙකුගේම හිස මත බොහෝ උපත් ගණනාවක විශාල පාප බරක් තිබේ. ප්‍රථමයෙන්ම යෝගා බලයෙන් ඒවා කපා දමන්න. මායා ඊතා නරකයි. බොහෝ දෙනෙකුට කෑදරකම තිබේ. ඔවුන් තුල ඇඳුම්, සපත්තු, කුඩා දේවල් වලට ගිජුකමක් තිබේ. එබැවින් ඔවුන් දිගින් දිගටම බොරු කියයි. මේ සියල්ල ගිජුකමේ පාපයන්ය. ඔබට මෙහිදී සෑම දෙයක්ම ලැබෙනවා. පිටත සෑම නිවසකම ගැටුම් තිබේ. ආශ්‍රමයද ඊතා නරකයි. සැමියා බ්‍රාහ්මණයෙක් වන අතර බිරිඳ ශුද්‍රයෙක් වෙයි. එසේ නැතහොත් බිරිඳ බ්‍රාහ්මණයෙක් වන අතර සැමියා ශුද්‍රයෙක් වෙයි. හංසයෙක් සහ කොකෙක් එකම නිවසේ එකට ජීවත් වන විට බොහෝ ගැටුම් ඇති වෙයි. තමන්ව සාමයෙන් තබා ගැනීමට මගක් සොයාගන්න. ඔබගේ නිවස සහ පවුල අතහැරීමට බාබා අවසර දෙන්නේ නැත. ඔවුන්ගේ දරුවන් ආදිය සමග ගොස් මිනිසුන් වාසය කරන බොහෝ ආශ්‍රම ආදිය තිබේ. සෑම තැනකම ගැටුම් ඇතිවෙනවා. කිසිම තැනක සාමය නැත. ඔය දරුවන්ට දැන් උපත් 21කට සත්‍ය සාමය, සතුට සහ පාරිශුද්ධත්වය ලැබෙනවා. වෙන කිසිවෙකුට ඔබට මෙවන් උපදෙසක් ලබා දිය නොහැක. බාබා පවසන්නේ මා මෙතරම් ඈත දේශයක සිට සේවය කිරීමට පැමිණෙනවා. ඔබත් සේවය කළ යුතුයි. ප්‍රදර්ශන සහ මේලාවන්හි
මිනිසුන්ට බොහෝ දේ වටහා ගත නොහැක. ආණ්ඩුකාරවරයෙක් යම් ස්ථානයක් විවෘත කරන නමුත් දෙවියන් නොවට බ්‍රහ්මාගේ මාර්ගයෙන් උගන්වන බව හෝ ඔබට ලෝකයේ උරුමය ඔහුගෙන් හිමිවීමට ඇති බවවත් ඔහුගේ බුද්ධියේ අවධානයේ නැත. මෙය ඊතා හොඳ බවත් සෑම කෙනෙක්ම උසස් කිරීමෙන් මව්වරුන් ඊතා හොඳ කාර්යයක් කරන බවත් ඔවුන් නිකමට පවසයි. ගීතාව පැවසුවේ දෙවියන් බව ඔහු ඔබ වෙනුවෙන් ලියන නමුත් මෙය ඔහුගේ බුද්ධිය තුල සනිටුහන් වන්නේ නැති අතර එය වටහා ගැනීමට ඔහු උත්සාහයක් දරන්නේද නැත. ශිව බාබා බ්‍රහ්මාගේ මාර්ගයෙන් මෙසේ පවසන බව ඔබගේ බුද්ධිය තුල තිබේ. මා සිහිපත් කරන්න. එවිට ඔබ ලක්ෂ්මී සහ නාරායන වෙයි. සෑම කෙනෙකුටම මෙම පණිවිඩය දෙන්න. ඔබලා පණිවිඩකරුවාගේ දරුවන් වන අතර පැමිණෙන අන් සියලු දෙනාම ආගම් ස්ථාපිත කරන්නන්ය. බාබා දෙව්ලොව නව ලෝකයේ ස්ථාපනය සිදු කරන පණිවිඩය සෑම කෙනෙකුටම ලබා දෙන්න. බාබා පවසන්නේ ඔබ මා සිහිපත් කර පාරිශුද්ධව රැඳී සිටියහොත් ඔබ දෙව්ලොව අධිපතියන් වෙයි. ඔබට නැවත නැවතත් මෙම සිතුවිලි ඇති විය යුතුයි. ඔබගේ ස්ථිතිය දුර්වල වන විට සහ ඔබගේ ව්‍යාපාරික කටයුතු ආදී ඔබ නිරත වන විට ඔබට සෑම දෙයක්ම අමතක වෙයි. ඔබ අසන ශ්‍රේෂ්ඨ වදන් අපතේ නොයයි. සෑම මණිකක්ම සුළු දෙයක් නොවේ. එක මණිකකට පවා ඔබව දිව්‍ය ලෝකයේ අධිපතියෙක් කළ හැක. මිනිසුන් ගයන්නේ අපගේ ಭಾರತය ඉතා ශ්‍රේෂ්ඨ දේශයකි. දිව්‍ය ලෝකයේ ලෙස පැවති ඔබගේ ಭಾರತය දැන් අපාය බව ඔබ දන්නවා. බාබා දැන් පවසන්නේ නිරතුරුවම මා පමණක් සිහි කරන්න. එවිට ඔබගේ පාපයන් දුරු වෙයි. බොහෝ පුරවැසියන් අඛණ්ඩව නිර්මාණය වෙනවා. ව්‍යාප්තිය දිගටම සිදුවනවා. මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘත වෙනවා. පියා පවසන්නේ ගම්මාන වලට ගොස් සේවය කරන්න. ඔවුන් එකට එකතු වී පන්ති පවත්වන ගම්මාන බොහෝමයක් තිබේ. පසුව ඔවුන් බාබාට ලිපියක් ලියයි. සියලුම මනුෂ්‍යයන් දේවතාවන් වනසේ බ්‍රාහ්මණ ආගම ව්‍යාප්ත කිරීම ඔය දරුවන්ගේ වගකීමයි. මෙයට අයත් වන අය වෙනත් ආධ්‍යාත්මික රැස්වීම් වල සිරවන්නේ නැත. මෙහි ප්‍රධානතම දෙය පාරිශුද්ධත්වයයි. පියා සහ පුතු, සැමියා සහ බිරිඳ සතුරන් වන්නේ මේ නිසාය. රජය පවා විමසන්නේ ඔබ කරන්නේ කුමක්ද? මෙය සිදුවන්නේ ඇයි? කෙසේ වෙතත් ඔවුන්ට ආගමික කරුණකට මැදිහත් විය නොහැක. ඔබ නියත වශයෙන්ම ඔබගේ ආධිපත්‍ය ස්ථාපිත කරයි. පෙර සිදුවුණු යුද්ධ සහ
මේ අතර දිවා රාත්‍රිය මෙන් වෙනසකි. මෙම බෝම්බාදිය පෙර පැවතුනේ නැත. ඔබගේ රාජධානිය තුල සටන් කිරීමේ නාමයක් හෝ සලකුණක්වත් නොතිබෙන බව ඔබ දන්නවා. ස්වර්ණමය යුගය සහ රිදී යුගයන්හි සතුට පවතින අතර තඹ සහ කලී යුගයන්හි දුක පවතී. නව ලෝකය සහ පැරණි ලෝකය. ලෝකය එකමයි. එය අලුත් සහ පැරණි වනවා පමණයි. පැරණි ලෝකය දැන් විනාශ වීමට තිබෙන අතර නව ලෝකය නිර්මාණය වනවා. මෙම පැරණි ලෝකයෙන් දැන් පළක් නැති බැවින් නව ලෝකයක් අවශ්‍යයි. දිල්ලියේ නව මාලිගා බොහෝ වාර ගණනාවක් ගොඩනගන්නට ඇති. පැමිණි කවුරුන් වුවත් සියලුම පැරණි දේ විනාශ කර දමා සිහි වටන ලෙස ඔවුන්ගේම නව මාලිගා තැනූහ. මහා යුද්ධයේ සිදුවන විට සියලුම දේ විනාශ වී නව ලෝකයේ නව මාලිගා ගොඩනැගී. ඉන්පසුව ඔබ ඉගෙනගත් ප්‍රමාණයට අනුව ඔබ සෑම කෙනෙකුටම උසස් තත්ත්වයක් හිමි වෙයි. ඔබ දැන් ඔබගේ උපත් 84 අවසන් කර ඇති බව ඔය දරුවන්ට ස්ථීරවම සිහි වෙයි. අපි දැන් ආපසු ගෙදර යා යුතුයි. අපි අපගේ පැරණි සිරුර හලා දමා ආපසු ගෙදර යයි. ඔබට මෙතරම් ස්ථාවර ස්ථිතියක් තිබීමෙන් පසු ඔබට තවත් මොනවාද අවශ්‍ය වන්නේ? කෙනෙක් එවන් ස්ථිතියකින් තම ශරීරය අත්හරින්නේ නම් ඔහු ඉතාමත් උසස් පවුලක උපත ලබයි. අච්චා. සුමිහිරි ආදරණීය බොහෝ කාලයක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාරය. ධාරණය සඳහා සාරාංශය අංක 1. ඔබගේ ආදායම දැස් කර ගැනීම සඳහා අඛණ්ඩව පියාව සහ චක්‍රය සිහි කරන්න. මායාගේ කිසිම භ්‍රමණයක හසු නොවන්න. උවමනාවට වඩා ආශාවන් තබා නොගන්න. අංක 2. මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පරිවර්තනය කිරීමට ඔබගේ බ්‍රාහ්මණ ආගම ව්‍යාප්ත කරන්න. සියලුම ගම්මානවලට ගොස් සේවය කරන්න. වරදානය. ඔබ නැවත නැවතත් පරාජය වීම වෙනුවට තමන්ව කැපකිරීමෙන් ජයග්‍රාහී මාස්ටර් සර්ව බලධාරියෙක් වේවා. එය විස්තර කරනවා තමා ජයග්‍රාහී මණිකක් බව සලකා සෑම සිතුවිල්ලක්ම ඇති කර සෑම ක්‍රියාවක්ම සිදු කරන්න. එවිට ඔබ කිසිවිටක පරාජය නොවේයි. මාස්ටර් සර්ව බලධාරියෙකුට කිසිම විටක පරාජය විය නොහැක. ඔබ නැවත නැවතත් පරාජය වන්නේ නම් ඔබට ධර්ම රාජ්‍යයෙන් දඬුවම් ලැබීමට සිදුවන අතර
පරාජය වන අයට අනාගතයේ මල්දම් සෑදීමට සිදු වෙයි. ඔවුන්ට තඹ යුගයේ සිට බොහෝ ප්‍රතිමාවන්ට මල්දම් දැමීමට සිදු වෙයි. එබැවින් පරාජය වන මා වෙනුවට තමන්ව කැපකර ඔබගේ පරිසමාප්ත ස්වરૂපය ආරූඪ කරගන්නා බවට පොරොන්දුවක් වන්න. එවිට ඔබ ජය ගනී. පාඨය යම් කිසි වේලාවක යන වචන දුර්වලතාවය පෙන්වයි. එබැවින් මා යම් කිසි වේලාවක එය කරන්නම් යැයි නොකියන්න. මන්ද ඔබ එය දැන් කළ යුතුයි. ඕම් ශාන්ති.